අද 2022 ජූනි මාසේ 19 වෙනිදා මෙවැනි අනර්ඝ ඉරු දිනක් උන්වහන්සේ දීපු නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ජීවමාන දෙවියන් වහන්සේගේ කරුණාව අපි දිනෙන් දින වැඩි වැඩියෙන් අත්දකිනවා. ඒ වගේම යේසුස් වහන්සේගේ ප්‍රේමය අපි දිනපතා අත්දකිනවා. අද දවසේ දෙවියන් වහන්සේ ආශාන්ති මට මඟ පෙන්වුවා කාරණාව ගැන මම ඔබත් සමග ඉරුදින පණිවිඩයෙන් බෙදා ගන්න සූදානම්. මම විශ්වාසයි මේ තුල දෙවියන් වහන්සේ ඔබ ශක්තිමත් කරනවා, ඔබ බලවත් කරනවා, ඔබට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ වචනය තුල අමාරු කාල ජය ගැනීම, overcoming difficult times. තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ අමාරු කාල ජය ගන්නේ කෙසේද කියලා. අපි මේ කාලේ අමාරුවෙන් ගත කරන්නේ බොහෝ මිනිස්සෙක් කියලා අපි දකිනවා, දන්නවා, ඇහෙනවා. ඒ වගේම ඔබත් සාමාන්‍ය කාලවලට වඩා මේ කාලේ අමාරුවෙන් ගත කරනවා ඇති. කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම දැනුවත් විය යුතුයි මේ දේවල් සම්බන්ධයෙන්. ලෝකේ ලංකාවේ අමාරු කාලයක තමයි බොහෝ දෙනා ඉන්නේ. මේ අමාරු කාලයට මුහුණ දෙද්දී ඔබට මේවා ජය ගනිද්දී විශේෂයෙන් වැදගත් වෙන දැනගත යුතු කාරණා දේ වචනේ ඇසුරින් මම සමග බෙදා ගන්න සූදානම්. අපි පළවෙනිට පෙරලා ගමු 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ කියනවා එහෙත් අපගේ ස්වාමී වූ ගැලුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනය වෙයල්ලා. පළවෙනිම කාරණේ අමාරු කාල ජය ගැනීම overcoming difficult times යටතේ අපි දැනගත යුතු කාරණා තමයි දෙවියන් වහන්සේ දැනගැන්ම. දෙවියන් වහන්සේ දැනගැන්ම. මේ දේ අවශ්‍යයි. මම කලින් කිව්වා අපි දැනුවත් විය යුතුයි ලෝකේ ලංකාවේ කාරණා මොනවාද වෙන්නේ. ඔව් දැනුවත් විය යුතුයි. නමුත් දැනගැන්ම ඔබට අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දැනගැන්ම තමයි වැදගත් මුල් තැන දී යුත්තේ. දැනුවත් වෙන්න පුළුවන් ඔබට මොනවද වෙන්නේ, කොහොමද වෙන්නේ කියලා. නමුත් සම්පූර්ණ මේ දැනගැන්ම ඔබට අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ. මෙතන බලන්න දෙවියන් වහන්සේ ගැන කියලා සඳහන් වෙලා නැහැ. දෙවියන් වහන්සේ දැනගැන්මෙහි කියලා. එතකොට මොකද්ද මේකේ අදහස් කරන්නේ? දෙවියන් වහන්සේ කරපු දේවල්, කරන දේවල්, ආබ්‍රහම්ට කරපු දේ, මෝසෙස් එක්ක කරපු දේ, ඒ දේවල් නෙවෙයි. දෙවියන් වහන්සේ දැනගැන්ම. ඔබට එහෙම දැනගත්තොත් ඒක දැනගැනීමේ වරදක් නෙමෙයි මම මෙතන කියන්නේ. නමුත් ඔබ එහෙම දැනගත්තාම නැත්තම් ලොකු පාස්ටර් කෙනෙක්ට දෙවියන් වහන්සේ බලය දීපු හැටි, ඒ දේවල් ඔබගේ පාස්ටර්ගේ සඵලත්වය ඒක නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේව දැනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ දැනගැන්ම කියන්නේ දෙවියන් වහන්සේගේ ගුණාංග සහ චරිතය. උන්වහන්සේ කරපු කියපු දේට වඩා උන්වහන්සේ කරපු කියපු දේ තුලින් උන්වහන්සේගේ හැසිරීම, උන්වහන්සේ කළා වූ බලවත් හාස්කම්, පුදුම දේ, ඒ දේවල් තුලින් ඔබ දැනගන්න අවශ්‍යයි උන්වහන්සේගේ ගුණාංග චරිතය. උදාහරණයක් ඔබගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔබගේ දෙමාපියන් වෙන්න පුළුවන්. ඔවුන් ඔබ වෙනුවෙන් කරපු කියපු දේ තුලින් ඔබ දන්නවා ඔවුන්ගේ ගුණාංග, ඔවුන්ගේ චරිතය. එලෙස මෙතන දෙවියන් වහන්සේගේ අපි දැනගන්න අවශ්‍යයි උන්වහන්සේගේ qualities සහ character එක. උන්වහන්සේගේ ගුණ යහපත්කම, උන්වහන්සේගේ ගුණාංග, උන්වහන්සේ කොයි වාගේ දෙවි කෙනෙක්ද, ඒ වගේම චරිතය, උන්වහන්සේ මොන වගේද ක්‍රියා කරන්න කියන එක. අර කරපු කියපු දේවල් තුලින් ඔබ මෙලෙස උන්වහන්සේ දැනගන්න, දෙවියන් වහන්සේව දැනගැන්ම, උන්වහන්සේව අඳුර ගැනීම මේක අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනා දැනගන්න උත්සාහ කරන මං කිව්වා දැනුවත් වෙන එක වෙනයි. ඒක අවශ්‍යයි. නමුත් දැනගන්න උත්සාහ කරනවා ලෝකේ කාරණා, ලංකාවේ කාරණා, රජයේ කොහොමද මේක කරන්නේ, සල්ලි නැති උනේ කොහොමද, ඩොලර් නැති උනේ කොහොමද, ඩොලර් එනවනම් මොනවද වෙන්න ඕනේ, ආර්ථිකය මෙහෙමද, ඒ දේ කොහොමද, මේ දේ කොහොමද කියලා පස්සේ පන්නලා ගිහිල්ලා නිවුස් හැම එකම උදේ නිවුස්, දවල් නිවුස්, රෑ නිවුස් තියෙනවද, තමන්ගේ ෆෝන් එකට WhatsApp එකට එනවද, කවුරු එවනවද,
නිවුස් එකක් සම්බන්ධව මොන හරි දෙයක් සම්බන්ධ ඒවන ඔක්කොම බලනවා, ඒවට කාලේ කැප කරනවා. ඒ වගේම Facebook ගියා වෙන්න පුළුවන්, නිවුස් තියනවාද, හැම පෝස්ට් කරන ෂෙයා කරන හැම දෙයකටම කාලේ ඒක විනාඩි 8ක්ද 10ක්ද 20ක්ද පැයක්ද කියලා දාන්නේ ඔක්කොටම කාලය දෙනවා. ඒ වගේම වැඩ කරන තැන වෙන්න පුළුවන්, නිවසවට වෙන්න පුළුවන්, තමන්ගේ යහළුවෝ වෙන්න පුළුවන්, කෝල් කරපුවාම ඒ අයට ඔහේ ගණන් ගන්න දු කාලය දෙනවා. මොකද තමන් හිතනවා මේ දේවල් ලෝ දැනගන්න අවශ්‍යයි. මම කල්ලුත් කිව්වා දැනුවත් වීම වෙනයි, ඒක ලොකුවට දැනගන්න යන එක තව දෙයක්. හිතනවා බොහෝ දෙනා මේ දේවල් අපි දැනගෙන ඉන්න එපා මොනවද වෙන්නේ කියලා හැම දෙයට අනවශ්‍ය කාරණා බොහෝමයකට කාලය දෙනවා. නමුත් මේ ලෝකේ කාරණා ලංකාවේ රජයේ කාරණා කොයිද උද්ඝෝෂණය වෙන්නේ, ඒ උද්ඝෝෂණයේදී මොනවද උනේ, මේ උද්ඝෝෂණේ මොනවද උනේ, කවුද සාධාරණ, කවුද හරි, කවුද වැරදි, පොලිසියද වැරදි, මිනිස්සුද වැරදි, මේ වගේ අනවශ්‍ය කාරණා දැනගන්න උත්සාහ කරන. නමුත් මෙතන අමාරු කාල ජය ගැනීම ගැන අද අපි කතා කරන්නේ. overcoming difficult times. අමාරු කාල ජන ගන්න නම් ලෝකය ගැන දැනගන්න නෙවෙයි ඔබට අවශ්‍ය වෙන්නේ. ලංකාව ගැන, රජය ගැන, පොලිසිය ගැන, ලංකාවේ ආර්ථිකය ගැන දැනගන්න නෙවෙයි. මම නැවත කියනවා දැනුවත් වෙන එක හොඳයි. නමුත් ඒවා ගැන දැනගන්න ඔබට විශාල වශයෙන් ඒවා ගැන ලොකු ස්ටඩි එකක් කරලා ගැඹුරෙන් දැනගන්න ඔබට අවශ්‍ය වෙන්නේ. ගැඹුරෙන් දැනගන්න අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. මට සුදා මාසයේ ආශා කර දෙලිදරව් කරපු කාරණේ තමයි අමාරු කාල ජය ගැනීමේදී පළවෙනිම කාරණේ දෙවියන් වහන්සේ දැනගන්න. ඔබ දෙවියන් වහන්සේගේ ගුණාංග ගැන, දෙවියන් වහන්සේ මොන වගේ දෙවි කෙනෙක්, උන්වහන්සේ කෙබඳු ගුණාංග තියෙන දෙවි කෙනෙක්ද කියලා ඔබ දැනගන්න අවශ්‍යයි. ඔබේම අතීතයේ වර්තමානයේ වෙච්ච සිදුවීම් වෙන්න පුළුවන්. ඔබ අත්දැකපු අහලා තියෙන ඒ වගේම දේ වචනේ සඳහන් වෙන සිදුවීම, ඒ දේවල් තුලින් ඒ සිද්ධි විතරක් දැනගන්න එක. බයිබලයේ අකුරක් නෑර කටපාඩම්ව තියෙන එක, බයිබලයේ පද කටපාඩම්ව තියෙන එක ඒක නෙවෙයි. ඒ දේවල් තුලින් ඔබ දැනගන්න ඒ ගුණාංග දෙවියන් වහන්සේ, ඒ වගේම චරිතය, දෙවියන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය, දේ වචනේ සඳහන් වෙනවා. අතීතයේදී පරණ ගිවිසුමේ වගේම අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ කරපු කියපු දේවල්, ඒ දේවල් තුලින් උන්වහන්සේගේ චරිතය මොන වගේද උන්වහන්සේ ක්‍රියා කරන්නේ, උන්වහන්සේ ධර්මිෂ්ඨයාට මොන වගේද විපාක දෙන්නේ, උන්වහන්සේ අධර්මිෂ්ඨයාට මොන වගේද විපාක දෙන්නේ, උන්වහන්සේ කොහොමද හැසිරෙන්නේ, උන්වහන්සේ ගුණාංග මොනවද, මොන වගේ දෙවි කෙනෙක්ද කියන එක ඔබ දැනගන්න අවශ්‍යයි. අමාරු කාල ජය ගැනීමේ පළවෙනිම කාරණේ උඩ ඔබ සඳහන් කරගන්න, ඔබ මේක ලියා ගන්න ඕන දෙවියන් වහන්සේ දැනගන්න. මොකද දෙවියන් වහන්සේ දැනගත්තා ඔබ දන්නවා උන්වහන්සේ කොහොමද ක්‍රියා කරන්නේ කියලා. උන්වහන්සේ දැනගැන්ම තුළින් ඔබ දන්නවා උන්වහන්සේ කෙබඳු ප්‍රතිචාරද ධර්මිෂ්ඨයාට, උන්වහන්සේගේ අනුගාමිකයාට, ඇදහිලිවන්තයන්, ශුද්ධවන්තයන්, උන්වහන්සේගේ සෙනග වෙනුවෙන් උන්වහන්සේ මොන වගේ ක්‍රියා කරනවද කියන එක ඔබ දැනගන්න. ඒතර ඔබට ප්‍රශ්නයක් නෑ, ඔබ බය වෙන්න යන්නේ නෑ. අමාරු කාල ජය ගැනීමේ පළවෙනි කාරණය දෙවියන් වහන්සේ දැනගැන්ම. දෙවෙනි කාරණය අපි බලමු එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. අමාරු කාල ජය ගැනීම සම්බන්ධයෙන් අද අපි කතා කරන overcoming difficult times කාලින මාතෘකාවක්. බොහෝ දෙනෙක් දැනගත යුතු කාරණා. මුද්‍රික පානයෙන් මත් නොවෙල්ලා එයින් අනාචාරකම් හටගන්නේ, නමුත් ආත්මයානන්ගෙන් පූර්ණ වී කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. දෙවැනි කාරණේ පිස 5:18 පදය ඇසුරෙන් අමාරු කාල ජය ගැනීම, ආත්මයාණන් වහන්සේගෙන් පූර්ණ වීම, ඔබ ආත්මයෙන් ඇවිදීම, ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වීම, ශුද්ධාත්මයන්සේ සමග උන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට උන්වහන්සේට සංවේදීව ක්‍රියා කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. අමාරු කාල ජය ගන්න වෙන්නේ නැහැ නැත්තම්. අමාරු කාල ඔබ පරදිනවා. අමාරු කාලවලදී පෙරදුනොත් ඔබ යහපත් කාලවලට ඔබට ළඟා වෙන්න බැරි වෙන, ඔබ අමාරු කාලේ ඔබ පසුබට වුණොත්, පෙරදුනොත්. නිසා අමාරු කාල ජය ගැනීම අවශ්‍යයි. යහපත් කාලවලදී ඔබ ප්‍රීතියේ සුවේ සමාදානයේ සිටින්න. අමාරු කාලෙත් ඔබට මේ සමාදානයේ ප්‍රීතිය සුවේ තුලම සිටින්න පුළුවන්. ඒ සිටීම තමයි ජය ගැනීම කියන්නේ. ඔබ ජය ගැනීමට මේ කාරණා ගැන දැනුවත් වීම අවශ්‍ය වෙනවා.
දැනගැන්ම අවශ්‍ය වෙනවා. ඉගෙන ගැන්ම අවශ්‍ය වෙනවා. පළවෙනි කාරණේ අපි කතා කරා දෙවියන් වහන්සේ දැනගැන්ම, ලෝකයා ගැන දැනගැන්ම නෙවෙයි දෙවියන් වහන්සේ ගැන දැනගැන්ම වැදගත් කියලා. ලෝකය සහ ලෝකයා සම්බන්ධයෙන් ඒ වගේම දෙවෙනි කාරණේ ශුද්ධාම වහන්සේගේ පූර්ණ වීම. බොහෝ දෙනා අද උත්සාහ කරනවා මාංශයට කෑම හැම වෙලේම දාගන්න පුළුවන් තරම් හොඳට කාලා බීලා ශක්තිමත් හිටියොත් හරි මොන හරි කරලා අපි දෙයක් ගැට ගහගෙන අපි අමාරු කාලේ මේ දේවල් එකතු කරගමු, මේ දේවල් තමයි හිග වෙන්න යන්නේ, මේ දේවල් අපි කොහොම හරි එකතු කරගමු කියලා මේ මාංශය සතුටු කරන්න, ශරීරය කොහොම හරි බේරගන්න කියලා. නමුත් අමතක කරනවා වැදගත් වෙන්න ඕනේ ශුද්ධාම වහන්සේගේ පූර්ණ වීම, ශුද්ධාත්මයන් වහන්සේ සතුටු කිරීම, ශුද්ධාම වහන්සේ සංවේදී වීම කියලා. එහෙම උනේ නැත්තම් ඔබ අමාරු කාලේ පරදින්න යනවා. අපි ශාරීරික ආශා මැඩපවත්වාගෙන මේ ආත්මයට මුල් තැන දීම අවශ්‍යයි. මේ ස්පිරිට් එකට මේ ආත්මයට මුල් තැන දෙන්න. ආත්මයට මුල් තැන දෙන්නේ කොහොමද? ආත්මික කෑම ඔබ නිරන්තරයෙන් ලබා ගන්න අවශ්‍යයි. ආත්මික කෑම කියන්නේ මොනවාද? දේව වචනය. දේශනාවලට සමන් දෙන්න පුළුවන් අපට බෝධනික කරනවා, සමන් දෙන්නට වඩා දේශනා විනිශ්චය කරනවා, දේශනා විශ්ලේෂණය කරනවා. කාගේ හරි දේශනාවක් අහලා ඒකේ තියෙන ගුණාගුණ තව තව ආයත් එක්ක බෙදා ගන්න තමයි වැඩි කාලයක් දෙන්නේ. නමුත් ඒකේ තියෙන හොඳ ගන්න උත්සාහ කරන්නේ නැතුව ඉතින් මේක කරන්න එපා. මේක නෙමෙයි ඔබ කරන්න ඕනේ. දේශනා අහන්න. අහලා ඔබ නොදන්න දේ ඉගෙන ගන්න. ඔබට හිතෙනවා නම් සමාදානයක් නැති දෙයක් තියෙනවා ඒක බැහැර කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අයින් කරන්න. ඒක ගැන අනිත් අයත් එක්ක බෙදා ගන්නගෙන දොස් කියන්න අවශ්‍ය නෑ. ඒ නායකයාට හෝ දේශනා කරන කෙනාට ඔබට අවශ්‍ය දේ ඔබ ගත්තා. ඔබ ඇහුවා. ඔබ ඉගෙන ගත්තා. අනවශ්‍ය දෙයක් තියෙනවා බැහැර කරා. ඒ සියල්ල ගැන ඔබ දැනුවත් වුණා. ඔබ ඒකේ උක්කකහා ගත යුතු දේ ඔබ ලබා ගත යුතු දේ ඔබ ඇබ්සෝබ් කරගන්න. ඒක ධාරණය කරන ඒ ශරීරයේ ඔබේ ආත්මයට දාගන්න. ඒක ශරීරයට කැම දානට වඩා ඒක වැදගත්. ඔබේ ආත්මය පෝෂණය කරන්නේ. ශරීරයට කැම දාන දේ తాවකාලිකයි. නමුත් ආත්මයට කැම දැමීම ඒක සදාකාලිකයි. ඒ තුල තමයි ජීවනය තියෙන්නේ. ඒ නිසා ආත්මික කෑමද දේශනා ඇසීම ඒ තුළ ඔබ වර්ධනය වීම ඇදහිල්ල වැඩි කර ගැනීම වගේම ඔබ යාශ්‍යාමී කාලය ගත කිරීම අවශ්‍යයි. දෙවියන් වහන්සේත් එක්ක කතා කරන එක. උන්වහන්සේත් එක්ක යාචනා කරන හැම වෙලේම කෑ ගාලා, කන්ලව් කරලා, අඬලා ආගමික විදිහට ඔබට පුරුදු දේවල් ටිකම දෙවියන් වහන්සේට කියාගෙන යන එක නෙවෙයි යාචනා. ඒ කියන්නේ නැත්තම් 9ට යාචනා 9 ඉඳලා 10 වෙනකම් පවුල යාචනාව. ඒක හැමදාම මම යාචනා කරනවා. නැත්තම් මම හැමදාම පරිච්ඡේදයක් බයිබලයේ කියවනවා. මම හැමදාම මේ දේවල් ටිකට මගේ පවුලට මගේ දරුවන්ට ඒක නෙවෙයි යාශ්‍යාව. යාශ්‍යාව සුදාමාසේ මඟ පෙන්වන ආකාරයට කර යුතුයි. ඒක දේ වචනේ තියෙනවා. යුතු ලෙස යාශ්‍යා කරන්න මඟ පෙන්වන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. යුතු ලෙස යාශ්‍යා කරන්න මඟ පෙන්වන්නේ දේ වචනේ තියෙනවා. ඔබේ නැද්දා මාමා අම්මා තාත්තා යාළුවා ඔබේ නායකයා නෙවෙයි. යුතු ලෙස යාශ්‍යා කරන්න යාශ්‍යා කළ යුතු කාරණය යාශ්‍යා කළ යුත්තේ කෙසේද කියලා ඔබට මඟ පෙන්වන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කියලා දේ වචනේ තියෙනවා. එතකොට ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වෙලා හිටියේ නැත්තම් යාශ්‍යා කළ යුතු කාරණේත් ඔබ මිස් කර ගන්නවා. ඔබ යාශ්‍යා කළ යුතු කාරණේ නෙවෙයි ඔබ නොකළ යුතු කාරණා ටික කියාගෙන ගිහලා ඔබ නැගිටලා එනවා. නැහැ. යාශ්‍යා කළ යුතු කාරණේ සුදාමාසේ මඟ පෙන්වනවා. එලෙස මඟ පෙන්වන කාරණා ටිකට යාශ්‍යා කරලා ඔබ තව කාලයක් ගත යුතුයි. ඒකට පිළිතුරු දෙවියන් වහන්සේගෙන් ලබා ගැනීමට. මොකද්ද මේ කාලේ? නිහඬ කාලය. නිහඬ කාලය තුල ඔබ යාශ්‍යා කරපු දේවල් මෙනෙහි කරමින් ඔබ ඒවා ගැන ප්‍රශ්නාර්ථ දෙවියන් වහන්සේගෙන් දානවල දෙවියන් වහන්සේ ඒකට උත්තර දෙනවා. මේක අවශ්‍යයි. ශුද්ධාමාසගේ පූර්ණ වුණේ නැත්තම් ශුද්ධාන් වහන්සේට සංවේදී වුනේ නැත්තම් අමාරු කාල ජය ගන්නට බෑ. මම ත්‍යාශ්‍යාවේදී මම ශුද්ධාමාසේ මඟ පෙන්වන කාරණාවලට පමණයි ආශ්‍රය කරන්නේ. මොකද මම විශ්වාස කරන එක දේවාචරී තියෙන දේ මට හිතෙන හැඟෙන මට සමහර අය කියන දේවල් මට සමහරට යාශ්‍යාවේදී අමතක වෙනවා කියන දේ ඒක ශුද්ධාමාසේ මට මඟ පෙන්වන්නේ නැහැ. ශුද්ධාමහන්සේ අවශ්‍ය කාරණාව මතක් කරලා දීලා උන්වහන්සේ ආත්මයට ඒක බරක් දීලා ඒක හදවතේ තබන ආත්මේ තබනවා කියන්නේ යාශ්‍යා කළ යුතුයි ඒ දේ. ඒ කෙනා ගැන ඒ දේ සම්බන්ධයෙන් යාශ්‍යා කළ යුතුයි. නමුත් මම ප්ලෑන් කරගෙන කවුරුත් කියන නිසා ඒක කරලා වැඩක් නැහැ. මොකද ශුද්ධාමහන්සේ යුතු ලෙස යාශ්‍යා කරන්න මඟ පෙන්වනවා කියලා දේ වශනේ තියෙනවා. ඒක නිසා ඔබ ආගමික යාශ්‍යාව ඔබ සම්ප්‍රදායික විදිහට කරගෙන දේ අද පටන්
ඔබට නැවත හිතලා කල්පනා කරලා බලන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔබ බලන්න මේකද විය යුත්තේ නැත්නම් සුද්ධාමාසේ මඟ පෙන්වන විදිහට මම යාචනා කරන්න ඕනද කියලා. එලෙස සුද්ධාමාසේ මඟ පෙන්වන විදිහට යාචනා කරද්දී උන්වහන්සේ ඔබට කරුණු කාරණා එළිදරව්වීම් දෙනවා, මඟ පෙන්වීම් දෙනවා. මොනවාද ඔබ කළ යුත්තේ, මොනවාද ඔබ නොකළ යුත්තේ, මොනවාද මේ නිවසට අවශ්‍ය, මොනවාද මේ නිවසට අනවශ්‍ය. ඒ වගේම කොයි විදිහටද ඒවල් නාසි නොකර ඉතුරු කරගන්න පුළුවන්. මේ වගේ සියලුම දේවල් දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ නොදන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ දන්නවා අමාරු කාලේදී ඔබට අවශ්‍ය දේ, අනවශ්‍ය දේ. අවශ්‍ය දේ පමණයි ඔබ රැස් කරගත්තේ. අවශ්‍ය දේ පමණයි ගන්න ඕනේ. දෙවියන් වහන්සේ දන්නවා ඔබට අවශ්‍ය දේ. ඉතින් ඒ නිසා අමාරු කාල ජය ගැනීමට දෙවියන් වහන්සේ දැනගැන්ම අවශ්‍යයි. ඒ වගේම සුද්ධාමාසයේ පූර්ණ වීම අවශ්‍යයි. මාංශයට ඔබ සැප පහසු දීමනේ මෙතන මේ පදේ එපිස 5:18 පටන් ගන්න තියෙන මූර්ධික පාණයෙන් මත් නොවෙලා ඊට අනාචාරකම් හටගන්න. ඉතින් අමාරු කාලෙදී තවත් සමහර දෙනෙක් ඉන්නවා. අමාරු කාලවලදී මොනවද ඔක්කොටම ඉස්සෙල්ලා අමාරු කාලවලදී මාංශයට අධික කෑම දෙනවා, නැත්නම් මාංශයට අධික බීම දෙනවා. තමන් මේ වචනේනුත් එපිටට ගිහිල්ලා ඒ ඔක්කොම අමතක කරලා මේ කාලේ අමාරුයිනේ, මම අමාරු කාලෙක යන්නේ. එහෙම හිතින් හිතලා මන්ට වඩා ප්‍රශ්න කාටවත් නැහැ. මට තියෙන ප්‍රශ්න කවුරුත් දන්නේ නැහැ. අමාරු කාල නිසා කමන්නේ. ඒක දෙවියන් වහන්සේ තේරුම් ගන්න. ඒක දෙවියන් වහන්සේ දන්නවනේ. ඒ නිසා කමන්නේ පොඩ්ඩක් මම එක්ක කෑම නවත්තන මං ගැන වැඩක් නැහැ. මම මෙයා ගැනයි බලන්න ඕනේ කියලා එක්ක කෑම නවත්තනවා. පුතාට අසනීප නම් තාත්තට අම්මට අසනීප නම් ඒ ගැන හිතලා මමත් ඉඳලා වැඩක් නැහැ කියලා නෑ. ඒක වැරදි. ඒ වගේම එහෙම නැත්තම් තමන් බීමට ඇත්බැහි වෙනවා. තමන් ශරීරය ගැන හිතනවා. තමන්ගේ ශරීරයට තමන් මේක දෙන්න ඕනේ. ශරීරය මට වෙහෙසයි. ඒක නිසා මම මේක කරන්න ඕනේ කියලා. ඉතින් ශාරීරික කාරණා, මානසික කාරණා ගැන හිතනවා. තමන් එලෙස මේ ආත්මයන් වහන්සේගේ පිටට යන ඔබට යන ආත්මයන් වහන්සේ නැතුව ගමන් කරන එක තමයි. ඉතින් එතකොට අමාරු කාලේ ජය ගන්න වෙන්නේ නැහැ. මොකද මෙතන කියනවා ඊට අනාචාරකම් හට ගන්න. ඉතින් ඒයින් ඔබට යහපතක් නෙමෙයි වෙන්නේ. අනාචාරකම්. මේ දන්නේ ඔබවත් දන්නේ නැහැ. එතකොට ඔබ මොනවා කරනවද කියලා. ඔබ අධික කෑම හොයාගෙන යන්නේ. එහෙම නැත්නම් ඔබ බීම හොයාගෙන යන්නේ. ඒ නිසා ඔබ දන්නේ ඔබ මොනවද කරනවා කියලා. ඔබ මාංශය සතුටු කරන විදිහට මාංශයේ මුල් තැනට දීපුවාම මාංශය උඩට එනවා. මාංශය ඉලිප් වෙනවා. මාංශය උඩට ආපුවාම ආත්මය යටට යනවා. ආත්මය යටට ගියාම සුද්ධාමාසය ඔබත් එක්ක නැහැ. ඔබ සුද්ධාමාසයට සංවේදී නැහැ. ඔබ මාංශයට හිතන දේ, මාංශයට දැනෙන දේ, මාංශයට හැඟෙන දේ තමයි ඔබ කරන්නේ. ඔබ කණ්ඩ බොන්නේ ඒවා පරිස්සම් වෙන්නේ නැහැ. ඒ ලෙඩ රෝග වලට ඔබ නිරාවරණය වෙනවා. මේවා අයහපත් දේවල්. ඒ නිසා අමාරු කාල ජය ගැනීමට සුද්ධාත්මයන් වහන්සේ අත්‍යවශ්‍යයි. සුද්ධාමාසයේ පූර්ණ වීම අවශ්‍යයි. මම කිව්වා ආත්මික කෑමයකට අවශ්‍යයි. ආත්මික කෑම කියන්නේ දේව වචනයට නිරන්තරයෙන් සවන් දීම, දේව වචනේ කියවීම, දේව වචනය මෙනෙහි කිරීම, දේව වචනය තුල ක්‍රියා කිරීමත් අවශ්‍යයි. බොහෝ දෙනෙක් දේව වචනේ අහනවා, දේව වචනේ කියවනවා හැමදාම. නමුත් දේව වචනේ ක්‍රියා කරන්නේ practice the word. අවශ්‍යයි. live the word. දෙවියන්වහන්සේගේ වචනේ තුල ජීවත් වීම, මේක ප්‍රැක්ටිස් කිරීම, මේක තුල ජීවත් වීම අමාරුයි. නමුත් ඒක කළ යුතුයි. ඒක කරේ නැත්නම් අමාරු කාලේ ජය ගන්න අවශ්‍යයි. වචන අමාරු කාලේ ජය ගන්න බැරි වෙනවා. වචනේ කියවනවා වගේම නිරන්තරයෙන් ඔබ උත්සාහ කරන්න ඕනේ. ඒක මෙනෙහි කරලා ඒ මෙනෙහි කරපු දේ ඔබ මතක තබාගෙන ඒ ආකාරයට ක්‍රියා කරන්න. ඔබ මිනිසුන් හම්බෙද්දී මිනිසුන් එක්ක කතා කරද්දී, අවස්ථාවන් වලට මුහුණ දෙද්දී, පාරේ ගමන් කරද්දී, මේ සියලුම තැන්හිදී දේව වචනයට අනුව, දේව වචනයට අනුකූලව ප්‍රකාශයන් සිදු කිරීම සහ ක්‍රියා කිරීම. මේ දේවල් සියල්ල ඉතාමත් වැදගත් අත්‍යවශ්‍ය අමාරු කාල ජය ගැනීමට. තුන්වෙනි කාරණා බලන්න වෙනවා. හේබ්‍රු පොතට අප පෙරලගමු. හේබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා. මේක බොහෝ දෙනෙක් මම හිතන අහලා ඇති, මතක ඇති පදයක්. හේබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. ඇදහිල්ල අවශ්‍යයි අමාරු කාල ජය ගැනීමට. ඇදහිල්ල නැතුව ඔබ බය වුණොත්, ඔබ සැක තියාගත්තොත් ඔබට අමාරු කාල ජය ගන්නට
බැහැ. අමාරු කාල ජය ගැනීමට පළවෙනි දේ දෙවියන් වහන්සේ දැනගැන්ම, දෙවෙනි දේ සුද්ධාමාසයේ පූර්ණ වීම, සුද්ධාමාස සමග ගමන් කිරීම, සුද්ධාමාසයට සංවේදී වීම, සුද්ධාමාසයට කීකරු වීම. ඒ වගේම තුන්වෙනි කාරණය ඇදහිල්ල අවශ්‍යයි. අමාරු කාල ජය ගැනීමට ඇදහිල්ල නැතුව අමාරු කාල ජය ගන්න බෑ. අපි පඩි පෙළක පළවෙනි පඩියට අඩිය තියෙනවා, ඉතුරු පඩි දකින්න අපිට පේන්නේ නැහැ. නමුත් අපි පළවෙනි පඩියට අඩිය තියෙනවා, ඉතුරු පඩි තියෙනවා කියලා හිතන්නේ එලෙස. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. මෙතන බලන්න ඇදහිල්ලන බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය. ඔබ බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා ඔබ ආයෙමත් රිවීව් කරලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබ බලාපොරොත්තු වෙනවා නම් සාගතයක්, නියගයක්, තව තවත් මේවා අමාරු වෙයි කියලා ප්‍රශ්න කරදර ඔබට හම්බෙන්නේ ඒවා. ඔබ බලාපොරොත්තු වෙනවා යහපත් දේ නෑ. මම සුවය ලබනවා, මම ජය ලබනවා, මට දෙවියන් වහන්සේගේ සැපීම තියෙනවා, සේවයක් මට තියෙනවා, ඒ සේවය තුල මම සඵල වෙනවා, සේවය අර්ථවත් ලෙස මම ඉදිරියට වැඩියෙන් මම සේවය කරනවා, තව බොහෝ අයට මම සුභාරංචි දේශනා කරන දෙවියන් වහන්සේ මම අඳුරලා දෙනවා, මම මගේ දේවස්ථානයේ මම අලුත් සේවය පටන් ගන්නවා, මම යහපත් දේවල් ලබන්න යනවා ඉදිරියේදී කියලා ඔබ මෙලෙස යහපත් දේවල් ගැන ඔබ බලාපොරොත්තු වීම තමයි මෙතන කියන්නේ. ඇදහිල්ලන බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකයි. බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකයි මොනවද බලාපොරොත්තු වෙ යුත්තේ? යහපත් දේ. අයහපත් දේ බලාපොරොත්තු වුණොත් ඒ කියන්නේ ඔබ බයයි. කියන්නේ ඔබට ඇදහිල්ලක් නැහැ. එලෙස ඔබට අමාරු කාල ජය ගන්න බෑ. ඔබ යහපත් දේ බලාපොරොත්තු වෙ යුතුයි. එලෙස තමයි අමාරු කාල ජය ගන්න. මේ අමාරු කාලවලදී ඔබ අයහපත් දේ බලාපොරොත්තු වුණොත් ඔබට තව තවත් අමාරු වෙනවා. තව තවත් ඔබ අගාධයට යනවා, පහළට යනවා. නමුත් ඉදිරියට යන්න නම්, ජය ගන්න නම් යහපත් දේ බලාපොරොත්තු වෙන්න ඕනේ. අයහපත් දේ බැහැර කරන, අයහපත් දේ ගැන කල්පනා කරන්න එපා. තව තවත් අමාරුයි. ඔව්, දේශපාලනඥයෝ, ආගමික නායකයෝ, දේශපාලන නායකයෝ, ජනාධිපති, රජ නිවේදන නිකුත් කරන එක ඉන්නවනගේ මාධ්‍ය ප්‍රකාශ කළා. එතකොට ඒ සමිති සමාගම් වල අය, රටේ ලෝකේ යහලෝ නෑදෑයෝ ඒගොල්ලෝ කියනවා වෙන්න පුළුවන් මෙහෙම වෙයි අපෝ, තව තවත් අමාරු වෙන්න යන, තව තවත් මේක ගණන් වැඩි වෙනවා, බඩු ඇත්තටම නැති වෙනවා, මං මේ ඊයේ මෙතෙන්ට ගියා, එතන නම් බඩු ගන්නම නෑ ඔය කියනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ දේවල් අහලා එන පළවෙනි කාරණේ ඔන්න දැන් ආයෙත් එන දෙවෙනි හසේ දැනගන්න නෙමෙයි, ඔබ ලෝකයේ ගැන දැනගන්න. ඒවා අහලා ඔබ ඒ වගේ ඔළුව ඔක්කොම පුරවගෙන ඔබත් හිතනවා මටත් නැති වෙයිනේ, මටත් එහෙනම් එහෙම වෙයිද දන්නේ නැහැ, අයියෝ තව තව අමාරු වෙනවනේ, මොනවා කරන්නද දැන්. ඒ වගේ ප්‍රකාශත් ඔබ නිකුත් කරමින්, ඔබ ඒවා ගැන කියව ඒවා ගැන හිතමින් බය වෙලා ඔබත් හිතුවොත් ඒ ආකාරයට ලෝකයේ දැනගැන්ම වැඩි කරගෙන බය වෙලා හිටියොත්, අයහපත් දේ බලාපොරොත්තු වුණොත් ඔබගේ ඇදහිල්ල නැති වෙන, ඔබ ඇදහිල්ලෙන් වැටෙනවා. ඒක නිසා යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න. ඔබ නොදකිනවා වෙන්න පුළුවන් පඩි පෙළේ ඉදිරි පියවරවල්, ඒ පියගැට පෙළේ තියෙන ඉදිරි පියවරවල් ටික. නමුත් පළවෙනි පියවර අඩියරින් තියලා දෙවියන් වහන්සේ ඇදහිල්ල යන දෙවියන් වහන්සේ ඔබ ඉහළට අරන් යනවා. ආමේන්. දෙවියන් වහන්සේ ඔබට වැටෙන්න දෙන්නේ ඔබ ඇදහිල්ලෙන් ඉන්නවනම්. එනවාස ඔබ පරාජයටපත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඔබ ජයග්‍රාහකයෙක් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අමාරු කාල ඔබ ජය ගන්නට යනවා ඔබ මෙලෙස ක්‍රියා කරොත්. ඒ වගේම බා නොදක්නා දේවල් ගැන ඔප්පුව. අද බොහෝ දෙනෙක් ලංකාවේ ලෝකෙ ඉඳන් අත්පත් කරගන්න යනවා. ඒවා ගැන හිතනවා, කල්පනා කරනවා. ලෝකේ ඉඩම් විතරනේ, ලෝකේ දේවල්, ලංකාව වටේම තියෙන දේවල් අත්පත් කරගන්න. නමුත් ස්වර්ගයේ ඔප්පුව නැතුව. ඒක නිසා ඒක වැඩන්නේ. ස්වර්ගයේ ඔප්පුව තියෙද්දි ඒක තමයි ඔබේ පළවෙනි ඔප්පුව වෙන්නේ. ඊට පස්සේ අනිත් දේවල්. ස්වර්ගීක ඔප්පුව, ස්වර්ගයේ දේ ගැන තියෙන විශ්වාසය ඔබට අවශ්‍යයි. તો නොදක්නා දේවල් ගැන ඔබ කියන ඔබට නොදකින්න වෙන ඔබට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. නමුත් ඔබ විශ්වාසිකින් ඔබ සුවය ලබනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුවය ලබනවා. ඔබ ප්‍රකාශ කරන්න. මාත් සමග ඔබ ප්‍රකාශ කරන්න. මම සුවය ලබනවා. මම නඩුවේ ජය ගන්නවා. මම මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. මම මේ කෙනාට සමාව දෙනවා. මම සැපීම ලබනවා. මම දෙවියන් වහන්සේ තුල මම ජය ගන්නවා. මම සඵලත්වයට එනවා. මම නිදහස ලබනවා. මම මේ ඇබ්බැහිකමෙන් මිදෙනවා. යහපත් දේ ගැන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වර්ගික දේ ගැන විශ්වාස. ස්වර්ගික දේ මොනවාද? මම යේසුස් වහන්සේ තුල සුවය ලබනවා. මම නිදහස් වෙනවා. මම දුකේ ගිට යන්නේ නැහැ. මම කනස්සල්ලේ මම ඒ කෙනාත් එක්ක තරහ වුණා. ඒ කෙනා මගෙත් එක්ක තරහ වුණා. මට බැන්න දොස් කිව්වා කියලා මම වැටෙන්නේ
මම ඉදිරියට යනවා, මම ඉහළට යනවා, මම ජය ගන්නවා, මම ප්‍රේමයෙන් ජය ගන්නවා, මම සමාව දෙනවා, මම සමාව ගන්නවා. මෙලෙස ස්වර්ගීක දේ ගැන විශ්වාස කරන, ස්වර්ගීක ප්‍රතිපත්ති තුල ජීවත් වෙන, දෙවියන් වහන්සේගේ වචනයකින් දෙවියන් වහන්සේගේ ස්වර්ගීක ප්‍රතිපත්ති ඒ තුල ජීවත් වෙන ඔබ පරාජයට පත් වෙන්නේ නැහැ යේසුස් වහන්සේගේ නාමයෙන්. තුර අමාරු කාල ජය ගැනීම ගැන අපි කතා කරන පළවෙනි කාරණය දෙවියන් වහන්සේ දැනගැන්ම, ලෝකේ ගැන දැනගැන්ම, වැඩන්න එක ගැන දැනුවත් වෙන්න. ලෝකේ ලංකාව මොනවද වෙන්නේ? නමුත් දැනගැන්ම ඔබට අවශ්‍ය වෙන දෙවියන් වහන්සේ. දෙවෙනි දේ සුදා වහන්සේ මානසික කාරණා, මානසික දේවල් වලට හැම වෙලේම බඩ පුරවා ගන්න, මානසික සතුටු කරන්න උත්සාහ කරන්න පස්සේ සුදාමා සතුටු කරන්න දෙවියන් වහන්සේ සතුටු කරන්නේ ශාරීරික ආසන්න මැද පවත්වන ආත්මික මුල් තැන දීලා දේ වචනය අසන්න, ඉගෙන ගන්න, දේශනා අහන්න, විනිශ්චය කරන්න, ඒවත් දොස් කියන්න නෙවෙයි මං කිව්ව කාලේ යාඥා කරන්න, දෙවියන් වහන්සේත් එක්ක නිහඬ කාලේ ගන්න, කාලේ ගත කරන. එතකොට උන්වහන්සේ ඔබට දේවල් සුදාමාසේ පොළඹනවා යාඥා කළ යුතු කාරණාව. ඒ යාඥා කරනකොට ඊට පස්සේ ඒවට උන්වහන්සේ උත්තර දෙනවා. පොඩි කාරණාවලට උනත් ඔබ එළියට යනකොට ගන්න ඕන දේවල් බඩු ලිස්ට් එක හදාගන්න කාලේ ඒකට පාව යාඥා කර දෙවියන් වහන්සේ මග පෙන්න මොනවද ගන්න ඕන, මොනවද ගන්න ඕනේ නැත්තේ කියලාදී. එලෙස මම කරන්නේ තුන්වෙනි කාරණාව හේබ්‍රු 11:1 ඇදහිල්ල අවශ්‍යයි. බය තිබුණොත් ඔබට ජය ගන්න වෙන්නේ අමාරු කාල. බය නැති කරගන්න ඇදහිල්ල අවශ්‍යයි. ඇදහිල්ල ඇති වෙන නම් යහපත් දේ බලාපොරොත්තු වෙන්න අවශ්‍යයි. ස්වර්ගීක දේ ගැන ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. ආමෙන්, හලෙලූයා. දෙවියන් වහන්සේ මේ වචනය තුල මට විශ්වාස ඔබ ශක්තිමත් කළ බවට, මේ තුල ශක්තිමත් වෙන්න, වර්ධනය වෙන්න, මේ තුල ඔබ ඇදහිල්ල තබන්න ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේගේ වචනය සුදාමාසගේ පූර්ණ වෙලා දෙවියන් වහන්සේ දැනගන්න, උන්වහන්සේගේ ගුණාංග චරිතය උන්වහන්සේ හොඳට අඳුරගන්න. සරලවම කිව්වොත් හොඳට ෆිට වෙන්න දෙවියන් වහන්සේත් එක්ක හොඳට අඳුරගන්න, හොඳ යාළුවෙක් වෙන්න. එලෙස ඔබ උන්වහන්සේ දැනගත්තාම ඔබ බය වෙන්න යන්නේ නැහැ, බැදහිල්ලෙන් වැටෙන්නේ නැහැ. ඔයතොල සුදාමාසේ පූර්ණම දෙවියන් වහන්සේ දන්නා කරන ඔබ දන්නවා ඔබ මොන කාර්යයට මුහුණ දුන්නත් දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා, කොයි විදිහටද ක්‍රියා කරන්නේ, යහපත් දේ ඔබට දෙනවා, ඔබට සපයනවා කියලා ඔබ දැනගන්නවා. ඒ නිසා මේ කාරණා ඉතා වැදගත්. ඔබට ආශිර්වාද ලත් රුදිනක් මම ප්‍රකාශ කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.